ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍යපාද එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. පූජනීය දේශකයන්න් වහන්සේ පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ 4 වන ධර්මදේශනාවයි අද පවත්වනු ලබන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම පිළිබඳවයි අද කරුණගෙන හැර දක්වන්නේ. ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් දරන්නේ පානදුර ස්වර්ණතිලකා පෙරේරා මහත්මිය ඇතුළු පිරිස. ගෞරවයෙන් යුක්තව සාරිත්‍රානුකූල ධර්මානුශාසනාවට ආරාධනා කිරීම සඳහා දෙහත්පත්තිය පිළිගන්වන්නේ කරුණා ප්‍රතිනාන්දු මහත්මිය. සදහතුනි පන්සල් සමාදන් වීමට පෙර දැන් අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံសមាදිយាမိ අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
කතමංච භික්ඛවේ සම්මා සති කායේ කායානුපස්සී විහෙරති වේදනාය වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති සද්ධාවන්ත පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිම සම්බන්ධව සිදු කරන ධර්ම දේශනා මාලාවේ හතරවෙනි ධර්ම දේශනය අද මේ වන විට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8න් වාචා කම්මන්තා ජීව සම්මා වෙන ආකාරයේ සීල ශික්ෂා වෙනුත් ඒ වගේම වායාමයේ සතිය සම්මා වෙන ආකාරය සමාධි ශික්ෂාවට අයත් වන කුමන විදිහකින්ද මේ වායාමයයි සතියයි සම්මා වෙන්නේ කියලා සාකච්ඡා කරා. එනොත් අවසානයේ සතිය සම්මා වෙන විදිහ අපි සාකච්ඡා කරා. එතකොට අපිට මේ දැනට තියෙන සිහි කල්පනාව තමයි සතිය කියන්නේ. මේ සතිය නැත්නම් මේ සිහි කල්පනාව හැම කාර්යයකදීම අපිට ඇතුළත් වෙලා තියෙනවා. අපි නිදාගත්තේ අවස්ථාවේදී සිහි කල්පනාව නැහැ. ඒකම මතක තියාගන්න ඕනේ. මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග එකක්වත් නිදාගත්ත වෙලාවේ නැහැ. ඒකම සිහි විසඤ්ඤ වෙලා තියෙනකොට නැත්නම් අපි හිතමු බෙහෙතක් විදලා තියෙනකොට සිහි නැති වෙන්න. එතෙන්දිත් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග 8ම නැහැ. නමුත් පියවි තත්ත්වයේ ජීවත් වෙන හැම වෙලේම ඔය උත්සාහය සිහි කල්පනාව අපිට තියෙනවා. දැන් මේ වෙලාවේ සිහි කල්පනාවක් තියෙනවා. මේ සිහි කල්පනාවේ ඇතුළත් වෙන්නේ ඔයගොල්ලෝ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන සිහි කල්පනාවයි. මේ සිහි කල්පනාව කවදාවත් බුදුහාමුදුරන්ට සම්මා නෙවෙයි. හේතුව බුදුහාමුදුරුවන්ගේ සම්මා කියන සිහි කල්පනාවට ඇතුළත් කරලා තියෙන්නේ තමාගේම වර්තමානයේ කයේ සිදුවීමකට අවධානය තිබීම හෝ වර්තමානයේ තමන්ට දැනෙන වේදනාවකට අවධානය තිබීම හෝ වර්තමානයේ තමන්ගේ මානසික ස්වરૂපයේ හිතේ ක්‍රියාකාරීත්වයට අවධානය තිබීම හෝ වර්තමානයේ සිත තුල ක්‍රියාත්මක වෙන ධර්මයකට අවධානය තිබීමයි. මේ එකක්වත් මේ මොහොතේ අපිට නැති නිසාවෙන් අපි සම්මා සතියක මේ මොහොතේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ උගන්වනවා මේ සත්‍ය ධර්මයේ චතුරාර්ය සත්‍ය තේරුම් කරගන්නේ මාර්ගය ඉදිරියට යන්න නම් මෙන්න මේ ස්ථානය පසු කරන්න ඕනේ. අපි පුරුදු වෙන්න ඕනේ මේ වර්තමානයට එන්න. දැන් ඔයගොල්ලන්ට මේ භාවනාවේ තියෙන වැදගත් සාක්ෂි ටික ඔක්කොම රඳා පවතින මේ වායාමය හා සතිය කියන කාරණා දෙක මතයි. මේ කාරණා දෙක විතර බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපි තේරුම් ගත යුතු වෙනත් ගැඹුරු කාරණයක් නැතුවා හා සමානයි බැලුවම. මේ සතියයි වායාමයයි දෙක. දැන් අපි දන්නවා භාවනා ක්‍රම ගැන කතා කරනකොට බෞද්ධයන්ගේ තියෙනවා සමත භාවනා විදර්ශනා භාවනා නැත්නම් විපස්සනා භාවනා. දැන් මේ සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි කියලා වෙන් වෙන්නේ මෙන්න මේ වායාමයයි සතියයි අතර තියෙන වෙනසයි. උදාහරණයක් විදිහට වායාමයේ විතරක් සම්මා වෙන සියලු භාවනා සමත භාවනාවයි. බොහොම සරලව මේක තේරුම් ගන්න පුළුවන්. යමෙක්ගේ වායාමයේ පමණක් උත්සාහයේ පමණක් සම්මා වෙන භාවනාවක් තියද ඒ භාවනා ක්‍රමය සමත භාවනාවක්. යමෙක්ගේ භාවනා ක්‍රමයකින් වායාමයේ හා සතිය කියන අංග දෙකම සම්මා වෙනවද එතන තියෙන විදර්ශනාව. තව මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ බුදුහාමුදුරුවෝ පෙන්වන සමත භාවනාව හා විදර්ශනා භාවනාව කියලා. දැන් අපි බලමු ඕනනම් අපි දන්න සමත භාවනාවක් තමයි මෛත්‍රිය මෙනෙහි කිරීම. මෛත්‍රී භාවනාව. අපි හැමෝම කරන භාවනාවක්. දරුවන් පවා කරන භාවනාවක්.
එතකොට සමත භාවනාවක් කියලා තමයි අපි අහන්නේ මෛත්‍රී භාවනාව. ඒක හැමෝම තමයි. ඇයි සමත වෙන්නේ? මෙතන වායාමයේ සම්මා වීම විතරයි වෙන්නේ. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ මොකද්ද? අපි විසින් හදපු මෛත්‍රී අරමුණ මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනකොට අපි සිහි කල්පනාව වර්තමාන කයේ හෝ වර්තමානයේ දැනෙන වේදනාවක හෝ වර්තමාන මන සිතේ හෝ වර්තමාන ධම්මයක පිහිටන්නේ. ඒකින්ද සම්මා සතිය මෛත්‍රී භාවනාවකදී නෑ. තේරුණානේ? නමුත් සම්මා වායාමයකට යන්න පුළුවන් මෛත්‍රී භාවනාව දිනු කිරීමෙන්. මේ අනුපිළිවෙලම සියලුම සමත භාවනාවලට තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ සමත භාවනාවක් වැඩිම තුල එහෙනම් සිදුවෙන්නේ කුමක්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වායාමය සම්මා වෙනවා. සතිය සම්මා වෙන්නේ නැහැ. සමාධිය සම්මා වෙන්නේ නැහැ. නමුත් දැන් මෛත්‍රී භාවනාව හෝ වේවා අපි හිතමු සමත කමඨහන් වල තියෙන කසින වගේ භාවනාවක්. ආනාපාන සතියක් තියෙනවා සමත භාවනාවක් විදිහට. පිළිකුල් භාවනාවක් තියෙනවා. ඒ වගේම දස සීවතික කියන මලමිනී ගැන තියෙන භාවනාව සමත භාවනාවට තියෙනවා. මේ සෑම එකදීම නම් අපිට අනිවාර්යෙන් කරලා දෙන්නේ කුමක්ද? වායාමයේ සම්මා කරලා දෙනවා. සතිය සම්මා කරලා දෙන්නේ නැහැ. නම් සමහර භාවනා තියෙනවා, භාවනා ක්‍රම තියෙනවා. මේ සතිය ප්‍රබල සතියකට ගෙනියනවා. දැන් වායාමයේ සම්මා වෙලා ප්‍රබල සතියකට ගියාම ප්‍රබල සමාධියක් ලැබෙනවා. දැන් ප්‍රබල සමාධියකට කියන ළමක් තමයි ධ්‍යාන කියන්නේ. ධ්‍යාන කියන ඒවා අපේ ධර්මයේ සඳහන් වෙන්නේ ප්‍රබල සමාධියකට කියන නම. එතකොට තව ඒකෙන් තව එහා තියෙන සමාධි මට්ටම් තියෙන්න පුළුවන්. දැන් එහෙමනම් බුදුහාමුදුරුවන්ගේ දේශනාව අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. මේ සතිය ප්‍රබල වුණ තරමට බුදුහාමුදුරුව සම්මා එකට කිට්ටු වෙනවා කියන්නේ. දැන් උත්සාහය ප්‍රබල වුණත් බුදුහාමුදුරන්ට සම්මා නෙමෙයි. තේරුණා නේද? සතිය ප්‍රබල වුණත් සම්මා නෙමෙයි. සතිය නැති වුණත් සම්මා නෙමෙයි. සතිය අඩු වුණත් සම්මා නෙමෙයි. සතිය වැඩි වුණත් සම්මා නෙමෙයි. එහෙනම් බුදුහාමුදුරන්ට ඕන තැනක සතිය තිබුණොත් විතරයි සම්මා කියන්නේ. කුමක්ද මේ ඕන තැන? වර්තමානයි. වර්තමානය කියලා හුඟක් જાති තියෙනවා කියලා අපේ හිතේ. බුදුහාමුදුරෝ දැකලා තියෙන වර්තමානයේ තියෙන කාරණා හතරයි. ඒ හතරෙන් පිට වර්තමානයක් ලෝකේ නැහැ. මේක ගැඹුරු දෙයක්. බුදුහාමුදුරෝ දැකපු වර්තමානයේ අපිට අහසු වෙන්නේ මොනවද? කාරණා හතරයි අහු වෙන්න පුළුවන්. ඒ හතරෙන් එකක් තමයි මේ මොහොතේ ඔයගොල්ලන්ගේ කය. කයේ මොනවා හරි සිද්ධියක්. ඒ මොහොතේ කය තුලින් හෝ මනසින් ඇතිවෙච්ච වේදනාව ඒක වර්තමානයි. ඒ මොහොතේම මනස වෙනස් වෙන ස්වરૂපය, සිත වෙනස් වෙන ස්වરૂපය මේකෙදි තේරුම් ගන්න සිතයි චෛතසිකයයි එකට එක්කහුව වෙලා කරන වෙනස තමයි මේ සිත කියන්නේ. දැන් ඒකත් වර්තමානයේට අහු වෙන්න පුළුවන්. වර්තමානයේ තියෙන දෙයක්. තවල මේ ලෝකේ වර්තමානයේ තියෙන්න පුළුවන් තව එක දෙයක් තියෙනවා. සිත ඇතුලේ, සිත අහක් කරලා සිත ඇතුලේ තියෙන ධම්ම. ඒක සිත නෙමෙයි. දැන් චිත්තානුපස්සනාව කියන එකක් අහලා තියෙනවා. ඒක කියන්නේ සිතයි චෛතසිකයි දෙක එක්කහුව වෙලා ගුලියක් විදියට ගන්න එක, තනි එකක් විදියට ගන්න එක චිත්තානුපස්සනාව. තව සිවුම් වෙනවා සිත ඉවත් කරලා සිත ඇතුලේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන එක, දැනන එක, දකින්න එක, හඳුනා ගන්න එක, සතියෙන් ඉන්න එක ධම්මානුපස්සනාව. එහෙනම් ප්‍රබලම මෙතන ගැඹුරු තැන, සිවුම් තැනක තියෙන ධම්මානුපස්සනාව. සරල භාවයක තියෙන්නේ කය ගැන දැනගන්න ලේසි. කායानुපස්සනාව. එතකොට ওই විදිහට තේරුම් ගන්න. කායानुපස්සනාව කියන එක වර්තමානයක්. වේදනානුපස්සනාව වර්තමානයක්. ඒ කියන්නේ මේ මොහොතේ වේදනාව. නැතුව
අතීතයේ දැනෙච්ච වේදනාවක් හෝ අනාගතයේ ලැබෙන වේදනාවක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ ධර්මය. මේ වර්තමානයේ ඔයගොල්ලන්ට දැනෙන වේදනාව. මේ වර්තමානයේ සිතයි චෛතසිකයි එකක් විදිහට වැඩ කරන ස්වરૂපයේ චිත්තානුපස්සනාව. මේ වර්තමානයේ සිත තුල ධර්මය විතරක් වැඩ කරන්න හැටි. ඒක ධම්මානුපස්සනාව. මේකෙන් පිට වර්තමානයක් නැහැ. තේරුණා නේද? මේකෙන් පිට තියෙන්නේ එක්ක අතීතයක් නැත්නම් අනාගතයක්. දැන් අපිට නම් හිතෙනවා අපි වර්තමානයේ ඉන්නවා කියලා. ඔයගොල්ලෝ දැන් බණ අහනවා. ඔයගොල්ලෝ වර්තමානයේ නේ. මොකද ලේසියෙන්ම ධර්මානුකූලව ඔයගොල්ලෝ අපි වර්තමානයේ නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපි නැහැ කායानुපස්සනාවෙත් නැහැ. වේදනානුපස්සනාවෙත් නැහැ. චිත්තානුපස්සනාවෙත් නැහැ. ධම්මානුපස්සනාවෙත් නැහැ. ඔයගොල්ලන්ගේ සතිය දැන් කොහෙද තියෙන්නේ? ඔයගොල්ලන්ගේ දැන් සතිය තියෙන්නේ සිහිය තියෙන්නේ. සිහි කල්පනාව තියෙන්නේ මේ ධර්මයේ තේරුම් ගන්න. ධර්මයේ තේරුම් කරගන්නවා කියන එක තමන් විසින් හදපු එකක්. දැක්ම. තේරුණානේ? ඒක වර්තමානයේ නෙවෙයි. දැන් ඔතෙන්දී අපි තව තේරුම් ගන්න ඕනේ. එතකොට සතිය අපි කවුරු හරි දියුණු කරලා ප්‍රබල කරා කියන එක නෙවෙයි බුදුහාමුදුරන්ට සම්මා වීම. දැන් සමත භාවනාවකින් ප්‍රබල සතියක් ගේනවා. තේරුණා නේද? ඒ ප්‍රබල සතියක් ගෙනාවන් පස්සේ තමයි මේ පුජ්‍යලයට ඒ භාවනාව හුඟක් කල් කරලා ධානාදී දේවල් වලට යන්න පුළුවන්. ධානයක කොච්චර අවුරුදු කෝටි ගාණක් ලක්ෂ ගාණක් වාසය කරත් කාටවත් බුදුහාමුදුරුවෝ පෙන්න චතුරාර්ය සත්‍ය පේන්නේ නැහැ. ඇයි ඒක පේන්නේ නැත්තේ? සම්මා සතියක් නැහැ. නමුත් ධානයකට යනකොට යාට තියෙන්න ඕනේ සම්මා වායාමය. අපි කියන විදිහේ වායාමයේ සම්මා වෙලා. එතකොට ධානයක් ගන්න වුණත් කාට වුණත් මොන විදිහක සමත භාවනාවක් කරගන්න යන්න ගියත් එයා මුලින් සම්පූර්ණ කරනවා මොනවද? සම්මා වායාමය. එතකොට සමත භාවනාවකින් කරගන්න බෑ කවදාවත් කොච්චර අවුරුදු ගාණක් මහන්සි වුණත් සම්මා සතිය ගොඩනගන්න බෑ. තේරුණා නේද? නමුත් විපස්සනා භාවනාවක තියෙන සුවිශේෂී ගුණය තමයි එකම භාවනා ආරමුණේ වායාමයක් සම්මා කරලා දෙනවා සතියක් සම්මා කරලා දෙනවා. දැන් ඒක නිසා මේ වායාමයයි සතියයි දෙකම සම්මා කරන තැනකදී තමයි සත්‍ය කරා යන්න පුළුවන්. ඒ සත්‍ය කරා යන්න තව පියවරල් ගණනාවක් තියෙනවා අපිට. විශේෂයෙන්ම දැන් ඊගාවාංගය වන සමාධිය සම්මා වෙන්නේ සම්මා වායාමයයි සම්මා සතියයි පුරුදු කරොත් විතරයි. මේක පුරුද්දෙන් වෙන එකක්. දැන් ප්‍රබල සමාධියක් ලැබෙන්නේ වායාමයේ සම්මා වෙලා ප්‍රබල සතියක් දිනු වුණාම සමාධියක් එනවා ප්‍රබල. ඒක සම්මා කියන්නේ නෑ. එවැනි ප්‍රබල සමාධිය වලට තමයි ධර්මයේ කියන්නේ ධානය කියලා. ධානය කියන්නේ ඒ ප්‍රබල සමාධිය. එතකොට සම්මා සමාධියක් ලැබෙන්නේ ප්‍රබල සමාධියක් කොච්චර කල් වැඩුවා. දැන් එහෙනම් අපිට ඉගෙන ගන්න වෙන්නේ අපි වායාමයේ සම්මා කරන ගමන්ම සතිය සම්මා කරගන්න අපි මහන්සි ගන්න ඕනේ. සතියයි වායාමයයි දෙකම සම්මා වුණොත් ඉක්මනින්ම ලැබෙන සමාධිය මොකද්ද? සම්මා සමාධිය. තේරුණා නේද? මේ සම්මා සමාධියක තියෙන ලක්ෂණය තමයි සම්මා සමාධියක ඉන්න කෙනාට යථා භූතය දැක්කේ. ඒ කියන්නේ යථා භූතය කියන්නේ මේ අංග 8න් තව ඉතුරු වෙන්නේ මොනවද එතකොට? කොටස් දෙකයි. ඇයි? 6ක් ඉවරයි. වාචා කම්මන්තා ජීව සම්මා වෙලා තියෙනවා අපි. ඒ වගේම වායාමයේ සම්මා වෙලා තියෙනවා. සතිය සම්මා වෙලා තියෙනවා. අපිට ඕන විදිහට සමාධිය සම්මා වෙන්නේ අපි වායාමයයි සතියයි සම්මා වීම අඛණ්ඩව දිගටම බහුලීගත කිරීම තුළ අපිට ලැබෙන ඵලයක් අනාගතේ සමාධිය සම්මා වීම. ඔයගොල්ලන්ට ඕන වෙලාවට වායාමයේ සම්මා කරනවා වගේ පටන් ගන්න බෑ සම්මා සමාධිය. තේරුණානේ? ඔයගොල්ලෝ පුරුදු කරන්න ඕනේ බහුලීගත කරන්න ඕනේ වායාමයේ සම්මා වීමයි සතිය සම්මා කිරීමයි එක දිගට පුරුදු කිරීම පුහුණුව තුළින් ශික්ෂාවක් තුළින් ඔයගොල්ලන්ට ලැබෙන ඵලයක් වෙනවා සමාධිය සම්මා වීම. දැන් ඔතෙන් තාවනම් ඒ පුජ්‍යලයා මේ කියන ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග 8ක් 8න් 6ක් සම්මා වෙලා ඉතුරු දෙකයි. එහෙනම්
සම්මා සමාධියක් කියන්නේ මොන වගේ එකක්ද කියලා ඉංගියක් අපිට ධර්මයෙන් හෙයි ඇති. මොකක්ද ඉංගිය? මේ සම්මා සමාධියේ තියෙන සිතකට පුළුවන් ඉතිරි අංග දෙක සම්මා කරන්න. වෙන කාටවත් බෑ. වෙන ස්වરૂපයක මනසකට බෑ. මොකක්ද ඉතිරි අංග දෙක? ඔව්. දැන් ඉතුරු වෙන්නේ මොකද්ද? දිට්ඨි කියන අංගයයි සංකප්ප කියන අංගයයි. දිට්ඨි කියන අංගයයි සංකප්ප කියන අංගයයි සම්මා කරන්න පුළුවන් මනසක් තියෙන්නේ සම්මා සමාධියක විතරයි. තේරුණා නේද? දැන් එහෙවැනි මනසක් අපි හදන්න නම් එහෙනම් අපි පුරුදු කරන්න තියෙන්නේ මොකද්ද? භාවනාවක් විදිහට. වායාමයේ සම්මා කරන්නයි සතිය සම්මා වෙන විදිහ. මේක පුරුදු වෙන්න ඕනේ. එතකොට සමාධිය සම්මා වෙනවා. අන්න එතෙන්දී අපිට සුදුසුකමක් ලැබෙනවා ඉතිරි අංග දෙක සම්මා කරන්න. හැබැයි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ කොහොමද? දැන් අපිට පුරුදු මොනවද? අපේ පුරුදු සියල්ලම තියෙන සංසාරය හදන පුරුදු. මේක තමයි අපේ තියෙන ලොකුම අඩුව. අපි කොයිතරම් කතා කරත්, කිව්වත්, වැඩ කරත්, දර්ශන ඉදිරිපත් කරත්, තර්ක කරත්, ඔය සියලු තර්කවල, සියලු වැඩවල, සියලු ක්‍රියාකාරීත්වය තුළ ඇතුලෙන් තියෙන ඡායාව මොකද්ද? හොඳ සංසාරයක් හදන්න. ඒකේ 아무තු වෙලා තියෙන්නේ දැන් අපි දඟලනවා හොඳ සංසාරයක් හදන්න. තව කට්ටියක් දඟලනවා නරක සංසාරයක් හදන්න. දැන් හොඳ සංසාරය හදන අපි කෑ ගහනවා බනිනවා නරක සංසාරේ හදන අය හොඳ නෑ කියලා. නමුත් කවටවත් මතක් වෙන්නේ අපි කරන්නේ මේ සංසාරයක් හදන එක කියලා. තේරුණා නේද? ඒතකොට දැන් යමෙක් මහන්සි අරගෙන ඉස්සරහට ගිහිල්ලා මේ දේ තේරුම් අරගෙන ඉස්සරහට ගිහිල්ලා ඔය වායාමයේ සම්මා කරොත් උත්සාහයක් නැහැ නම් සංසාරයක් හදන්න. සතිය සම්මා කරොත් ඒ සංසාරයක් හදන්න උත්සාහය නැහැ. දැනට අපිට තියෙන්නේ මොනවද උත්සාහය? සංසාරයක් හදන්න. ඔක තමයි වෙනස. සමාධිය සම්මා වුණොත් මෙතන තියෙන ප්‍රබල තැන නිකන් සමාධියක් දිනු වුණත් සංසාරයක් හදනවා. තේරුණා නේද? ඒ සමාධියක් තියෙන කෙනා හදන සංසාරයේ වෙනස කාම ලෝකයේ සංසාරයක් නෙවෙයි. එක්කෝ ඒ සමාධියෙන් හදන සංසාරය රූප ලෝකයේ රූපාවචර සංසාරය. නැත්නම් අරූපාවචර සංසාරය. තර අරූපාවචර සමාධියක නම් ඉන්නේ පුජ්‍යලයා හදනවා සංසාරයක්. ඒක අරූපාවචර ලෝකයක්. රූපාවචර සමාධියක නම් ඉන්නේ කෙනෙක් එයා හදන සංසාරය අරූපාවචර රූපාවචර සංසාරය. අපි දැන් හදන සංසාරය මොකද්ද? ওই දෙකේම නෑ. අපි අපේ සමාධියක් නෑ, රූපාවචර සමාධියකුත් නෑ, අරූපාවචර සමාධියකුත් නෑ. අපිට සමාධියක් තියෙනවා. ඒක නමක් දීලා නෑ කවුරුවත්. අපි ඕනනම් දාගමු අපිට දෙන්නේ කාමාවචර සමාධිය. මේකෙන් හදන්නේ මොකක්ද එහෙනම්? එකඟකමනේ මේ සමාධිය කියන්නේ. අපේ මේ මහා ලොකු එකඟකමෙන් දැන් අපි මොකද්ද කරන්නේ? මොන වගේ සංසාරයක්ද? කාම ලෝකයට අනුගත සංසාරය. තේරුණා නේද? ඒතර කාම ලෝකයට අනුගත සංසාරයක් හදන ස්වરૂපේ තමයි අපේ දැන් තියෙන සමාධියේ තියෙන්නේ. දැන් අපි හිතමුකෝ බුදුහාමුදුරන්ගේ ධර්මයට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න ඔයගොල්ලෝ ඉගෙනගෙන හරියට දැනගෙන මොකද්ද මේ බුදුහාමුදුරෝ දෙන්න යන පණිවිඩය කියලා දැනගෙන ඉස්සරහට දියුණු කරලා කොහොම හරි මේ වායාමය සම්මා කරගෙන හුස්ම ගැන අවධානයෙන් මේක කරයි. ඒ වගේම සතිය සම්මා කරගෙන ඒකෙන්ම කරයි එකයි. කොහොම කාලයක් පුරුදු කරලා බහුලීගත කරොත් ඔය භාවනාව ඔයගොල්ලෝ નિરાයාසයෙන් වැටෙන්න ඕනේ, ඉබේ යන්න ඕනේ සමාධිය සම්මා වෙන තැනකට. ඒක කවද වෙයිද කියන්න බෑ. අනිවාර්යෙන් යන්න ඕනේ. අන්න එවැනි සමාධිය සම්මා වෙන තැනක දක්වා ඔයගොල්ලෝ ඔය භාවනාවක් දිනු කරගත්තා කියලා. එතකොට සමාධිය කියන්නේ එතනත් එකඟකමන්නේ. මේක ගමේ කරන්නේ මොකද්ද? ඒ එකඟකමට කරන්න පුළුවන් මොකද්ද?
ඒ එකඟකම විශේෂ සමාධියක් ඒක. ඒකෙන් රූපාවචර සංසාරයක් හදන්නෙත් නෑ මේ සම්මා සමාධිය කියන විශේෂ මනසෙන්. අරූපාවචර සංසාරයක් හදන්නේ නෑ. නිකන් ඔයගොල්ලන්ට වැඩක් ගන්න නැතුව ඉඳක් පුළුවන්. තේරෙනවද? වැඩක් දැන් රූපාවචර සංසාරයක් හදපු එකත් වැඩක්. මේ සමාධියෙන් ගත්තේ වැඩක්. සම්මා සමාධියෙන් නෙවෙයිනේ රූපාවචර ලෝකයක් හැදෙන්නේ. එතකොට ඒකේ සමාධියෙන් ගත්තේ වැඩක්. නමුත් දැන් බුදුහාමුදුරුවෝ හොයාගත්තේ පෙර නොඅසූ ධර්මයේ තමයි මේ කියන විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නපු ආකාරයකට සම්මා සමාධියක් ලබා ගත්තොත් මේ එකඟකම ලබා ගත්තොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉතිරි දෙන්න සම්මා කරන්නේ සමාධියට පුළුවන්. තේරුණා නේද? ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන් වහන්සේගේ ධර්මය සමාධි චිත්තං යථා භූතං පජානාති. සම්මා සමාධියේ තියෙන තැනකදී තමයි යථා භූතය දකින්නේ. මෙන්න යථා භූතය මොකක්ද කියලා දැන් කියයි. අපි මේ ඉස්සෙල්ල දවසක මම මේක මතක් කරා යථා භූතය කියන චතුරාර්ය සත්‍යයට. යථා භූතය කියනවා මමත්වය, මගේ ආත්මය කියන එක බොරුවක් කියන එකට වෙන විදිහකට කියනවා. දැන් මෙතනින් අපිට අලුත් යථා භූතයක් හේයියගේ අපේ දැනුම අනුව ධර්මයේ මේ පැහැදිලි කිරීම අනුව ඔයගොල්ලන්ට තේරෙන ක්‍රමය අනුව දැන් තව යථා භූතයක් හේයියගේ ඔයගොල්ලන්ට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා සමාධි සිතෙන් මොකද්ද අපිට අවබෝධ කරගන්න පුළුවන්? දිට්ඨිය හා සංකප්පය. එතකොට සංකප්පයයි දිට්ඨියයි හරියට දැක්කොත් සම්මා දිට්ඨිය ලැබෙනවා. තේරුණා නේද? අහලා තියෙනව නේද? සම්මා දිට්ඨියක් ලැබුව කෙනා සෝවාන් වෙනවා. ඒවා නිවන් දකින්නවා කියලා. එහෙනම් මොකද්ද මේ සම්මා දිට්ඨිය? සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍යයම තමයි. මේ කියන සම්මා සමාධිය ලබාගෙන එයාට කරන්න පුළුවන් හැකියාවක් අවශ්‍ය නම්. තේරුණා නේද? අවශ්‍ය නම් කිව්වේයි මෙතනින් නවතින්න පුළුවන් වුණ කෙනෙකුට. මේක එහා තියෙන වෙන ශික්ෂාව. දැන් සමාධි ශික්ෂාව උතනින් අවසానයි. ඊගාවට යන්න ඕනේ. යා සුදුසුකම් ලබනවා ප්‍රඥා ශික්ෂාවට යන්න. ඒක වෙනම භාවනාවක්. තේරුණා නේද? දැන් නමුත් අපේ සමාජයේට තව පැහැදිලිම නැහැ, දැනුවත් වෙලා නැහැ. ඒ ප්‍රඥා ශික්ෂාවට මාරු වෙන්නේ කොහොමද කියලා. ප්‍රඥා ශික්ෂාවට මාරු නොවි තවත් කරන්නේ අපි හුඟක් වෙලාවට කරන්නේ මොකද්ද? සමාධි ශික්ෂාවේ ඉන්නේ. මේ ඉඳීම නෙවෙයි මෙතන වැදගත්. ප්‍රඥා ශික්ෂාව වෙනම එකක්. දැන් සීල ශික්ෂාව රකින්න. රැකීමෙන් සීල ශික්ෂාව එන්නේ. වැඩිමෙන් ප්‍රඥා ශික්ෂාව. නේ සමාධි ශික්ෂාව එන්නේ. නමුත් අපිට නොදැනුවත් යමක් ගොඩ නැගිලා තියෙනවා දැනුවත් තින් අඩු වෙලා තියෙනවා ප්‍රඥාව ශික්ෂාවත් වැඩිමෙන්ම වෙන එකක් කියලා. වැඩිමෙන් ප්‍රඥා ශික්ෂාවක් ඉන්නේ නැහැ. තේරුණානේ? වැඩිමක් කරන්න පුළුවන් අංග 3ට විතරයි. දිට්ඨිය වඩලා වැඩක් නැහැ. දිට්ඨිය වැඩුවම වෙන්නේ සංසාරය. සංකල්පනා වැඩුවම මොකද වෙන්නේ? සංසාරය. සංසාරයක් හදන ක්‍රමයක් ඒක. හැබැයි වායාමයේ වඩලා සංසාරයක් හැදෙනවා. බුදුහාමුදුරුවෝ කියන විදිහට වැඩුවොත් සංසාරය වායාමයෙන් හදන සංසාරේ නෙමෙයි. ඒකට සම්මා වායාමය. තේරුම් ගන්න එහෙම. සතියනොත් අපේ හැම වෙලෙම සංසාරයක් හදනවා. ඒ සතිය බුදුහාමුදුරුවෝ කියන විදිහට වෙනස් කරොත් වැඩුවොත් වඩලයි වෙනස් කරන්නේ. සතිපට්ඨානෙට ගත්තොත් එතෙන්දි කරන්නේ මොකද්ද? සතියෙන් තව දුරටත් සංසාරයක් හදන්නේ නැහැ. ඒ සිහි කල්පනාව, මේ මොහොතේ සිහි කල්පනාව සංසාරයක් හදන සිහි කල්පනාවක් වෙන්නේ නැහැ. කොහොම දිනුන වෙලා යමෙක් සමාධියක් හදාගත්තද සම්මා සමාධිය. එතෙන්දි සමාධිය කියන්නේ එකඟකම. ඒ එකඟකමෙන් සංසාරයක් හදන්නේ නැහැ. තේරුණා නේද? දැන් එහෙනම් ඉතුරු වෙන්නේ අපි හදන තරම් සංසාරය හදන්න වෙන්නේ කොහෙන්ද? දිට්ඨියනොයි සංකල්ප. තේරුණා නේද? දැන් දිට්ඨිය වඩලා සම්මා කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. දිට්ඨිය රැකලා සම්මා කරන්න පුළුවන් කියලා දේශනා කරන්නේත් නැහැ. සංකප්පය වඩලා සම්මා කරන්න පුළුවන් කියලා දේශනා කරන්නේත් නැහැ. සංකල්පය
රැකලා සම්මා කරන්න පුළුවන් කියලා දේශනා කරන්නේ නැහැ. ඒ වුණාට අපේ නොදැනුවත් භාවය උඩ සම්මා සමාධියට ගිය ලංකාවේ ගොඩක් අය උනම් මේ භාවනා දියුණු කරලා කරන්න යන්නේ ওই දෙකයි. තවදුරටත් වඩලා දිට්ඨිය සම්මා කරන්න යනවා. තවදුරටත් වඩලා සංකප්පය සම්මා කරන්න යනවා. මේක බුදුහාමුදුරන්ගේ ධර්මයට එකඟ නැහැ. දීපු පිළිවෙලට නැහැ. එයාගේ නෑ එතකොට සීල සමාධි තියෙනවා ප්‍රඥා නැහැ. එයා ප්‍රඥාව වෙනුවට කරන්නේ මොකද්ද? සමාධිය. සමාධියක් ගුණ ටිකක් එයා ප්‍රඥාව කියලා වරද්දගෙන කරනවා. අවසාන ඵලයේ ඉතුරු වෙන්නේ මොකද්ද? අංග 6ක සම්මා වෙන පුජ්‍යලයක් බවට ඔපත් වෙලා නරලා යනවා. අංග 8ක් සම්මා වෙන්නේ නැහැ. තේරුණා නේද? ඉතින් මෙතන තමයි බැරෑරුම් තැන තියෙන්නේ. අපි මුලින්ම ඉගෙන ගන්නවා මේ දිට්ඨිය සම්මා කරන්න මොකද්ද කරන්න ඕනේ? දිට්ඨිය සංකප්පය සම්මා කරන්න මොකද්ද කරන්න ඕනේ? මේක බැරෑරුම් දෙයක්. අපි විපස්සනා පැත්ත පස්සේ පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරනකොට ඔයගොල්ලන්ට අහුවේවි මොකද්ද මෙතන වැදගත් දේ කියලා. අපි දැන් සීමා වෙන්න ඕනේ. අපි දැනගන්න ඕනේ මේ වායාමය සහ සතිය සම්මා කරගෙන සමාධිය සම්මා කරගන්න යන්නයි. ඒකට සුදුසු භාවනා එක ක්‍රමයක් අපි සතිපට්ඨානෙන් ගත්තා. එකක් තමයි හුස්ම ගැන අවධානයෙන් ඉන්න එක. මේක ගැන නැවත අද කතා කරනවා. තව භාවනා ක්‍රමයක් අලුතෙන් හඳුන්වලා දෙනවා. බොහොම සරල දෙයක්. අපි හිතන්නේ මේකෙන් සම්මා සමාධියක් ලැබෙනවද කියලා. නමුත් බුදුහාමුදුරන්ට නම් පෙන්ලා තියෙන විශේෂම ක්‍රමයක් තමයි සම්මා සමාධියක් ලැබෙන මේ මං කියා දෙන්න යන ක්‍රමය. ඒ ක්‍රමය තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේමයි. ඔයගොල්ලෝ අහලා තියෙනවා මේවා කරලත් ඇති වෙනස තියෙන්නේ මේ ඒක වටින්නේ නැතිකමයි. මේකෙන් ඔය කියන ගුණයක් ලැබෙයිද අපිට කියලා දැක්මක් අපිට නැහැ. ඒ දැක්ම හදන එක තමයි එතකොට මේ වැඩසටහනේ පැහැදිලි වෙන්නේ. වෙන දෙයක් නෙවෙයි සක්මන් භාවනාව. බොහොම සරල භාවනාවක්. මේ සරල වුණාට බුදුහාමුදුරන්ට මේක සරල නෑ. ඊටාම සංකීර්ණ හොඳ දෙයක්. මේකෙන් බුදුහාමුදුර හොඳයි කියන්නේ ඇයි? වටිනවා කියන්නේ ඇයි? මේ සක්මන් භාවනාව තුළ ඔයගොල්ලෝ නොදැනුවත්ම තමාගේ වායාමය සම්මා කර හැකි, සතියත් සම්මා කර හැකි. තව කල් පුරුදු වෙනකොට ඉබේම වෙන දෙයක් සමාධියත් සම්මා වෙනවා. එහෙනම් සම්මා සමාධියක් ලබාගත් කෙනාට තමන්ගේ උවමනාවක් තියෙනවා නම් ප්‍රඥා ශික්ෂාව හරහා ditthිය හා සංකප්පයත් මේ භාවනාවේ සම්මා වෙනවා. එතකොට මේකෙන් විතරක් වෙනවා කියන්න එපා. මම මේ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඕන භාවනාවකින් මේ කියන ඔක්කොම වෙනවා. ඒක එහෙම වෙන හින්දා බුදුහාමුදුරුවෝ විශේෂ නමක් දෙනවා සතිපට්ඨාන සූත්‍රයේ මුලට. මොකක්ද ඒ නම? ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ. එකම එක මාර්ගය මෙයයි. ඒ කියන්නේ වෙන මාර්ග තියෙනවා. ඒ තිබුණොත් වෙන්නේ මොකද්ද? සමත මාර්ගයකින් වායාමයේ සම්මා වෙනවා, සතිය සම්මා වෙන්නේ. ඒක නිසා සමාධිය සම්මා වෙන්නේ. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනා ක්‍රම කවුරු හරි අනුගමනය කරනවා නම් වායාමයක් සම්මා වෙනවා, සතියක් සම්මා වෙනවා. ඒකෙන් සමාධියක් සම්මා කරගත්තා තව මේක හරවගත්තෝ විපස්සනා පැත්තකට සංකප්පය හා ditthිය සම්මා කර හැකි. එතකොට මේ අංග 8ම සම්මා වෙනවා. අංග 8ම සම්මා කරන්න පුළුවන් විදි ක්‍රම වලට තමයි ක්‍රමවේද වලට තමයි ඒකායන කියන නම දුන්නේ. තේරුණානේ? දැන් නමුත් ඔයගොල්ලෝ කරපු භාවනාව අත්හරින්න හොඳ නැහැ. මෛත්‍රී භාවනා කරපුවා වායාමයේ සම්මා වෙනවා. ඒකත් පුරුදු කරන්න. පුරුදු කරලා තමන් දැනගන්න ඕනේ සතිය සම්මා කරන්න ඒක හරව ගන්න ඕනේ. ගුරුවරයෙක් කරහා හෝ දැනුවත් වෙලා හෝ මේ සතර සතිපට්ඨානෙට ආය ඔයගොල්ලෝ අවතීර්ණය වෙන්න වෙනවා. එහෙම එකක් නැහැ මේ විදිහේ කියන භාවනාවල. සතර සතිපට්ඨානයේ තියෙන භාවනාවල එහෙම දෙයක් නැහැ. දිගටම සිදු වෙන්නේ තමන් ඕනකමින් දැනගෙන හරියට කරගෙන යනවා නම් මේ අංග ඔක්කොම සම්මා විග්‍රහණ ඉස්සරහට යනවා. මේක නිකන් වෙන්න බෑ. පළපුරුද්ද අනුව පුහුණුව අනුව සිදුවෙන දෙයක්. මේවා ශික්ෂාවල්. ශික්ෂාවල් කියන්නේ පුහුණුව. කල්පනා කරලා තර්ක කරලා ගන්න බෑ. පුරුදු වෙලා ගන්න ඕනේ.
දැන් කොහොමද බලමු අපි මේ සක්මන් භාවනාවක් කියන එකේ උච්චර ප්‍රබලතාවයක් තියෙන්නේ. ඉස්සෙල්ලා සක්මන් භාවනාවක් සාමාන්‍ය විදිහට කරන්නේ කොහොමද කියලා බලමු. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා භාවනාවක් කියන එකක් තුල තියෙන්න ඕනේ වායාමයේ සම්මා ස්වરૂපයක්. සතියේ සම්මා ස්වરૂපයක් වුණොත් මොකද්ද? ඒක විපස්සනා භාවනාවක් වෙනවා. දැන් වායාමයේ සම්මා වෙන්නේ එක කරන්නේ කොහොමද? ඇවිදින එක. දැන් නූපං අකුසල් නූපදින වායාමය, ඔකනේ වායාමයේ සම්මා වායාමය කියන්නේ සතර සම්‍යක්ප්‍රදාන වීර්ය කියලා මුලින් මතක් කරා. එතකොට දැන් බලන්න ඒ සතර සම්‍යක්ප්‍රදාන වීර්යයේ තියෙන්නේ උත්සාහයන් හතරක්. පළවෙනි උත්සාහය තමයි නූපං අකුසල් නූපදීමේ වීර්යය. දෙවෙනි එක තමයි උපං අකුසලයේ මැඩ පැවැත්වීමේ වීර්යය. තුන්වෙනි එක තමයි නූපං කුසල් ඉපදීමේ වීර්යය. හතරවෙනි එක තමයි උපං කුසලයේ වැඩි දියුණු කිරීමේ වීර්යය. මේ සරලව මම තේරෙන්න ගත්තේ. දැන් ඔය සක්මන කියන්නේ ඇවිදීම යටතේ සිදුවෙන දෙයක්. ගමන් කිරීම භාවනාවක් බවට හැරෙන එක තමයි සක්මන් භාවනාව කියන්නේ. දැන් අපිත් ඉපදිලා ඇවිදලා තියෙන ඕන තරම්. මෙච්චර කලුත් ඇවිද්දා. තව දුරටත් ඇවිදිනවා. මේ ඇවිදීම කෙලවරක් නැතුව සංසාරෙම ඇවිදිනවා කියලායි අපි කියන්නේ. දැන් මේ ඇවිදීම තුල අපේ අඩි නැත්නම් මේ කකුල් වල පාද පොළොවට ස්පර්ශ වෙලා තමයි ඇවිදින්නේ. තේරුණා නේද? ඔහොම නැතුව ඇවිදින කෙනෙක් නැහැනේ. අහසේ පා වෙලා යන කෙනෙක් මෙතන නැහැනේ. නේද? පොළොවේ කකුල ගැවෙන්න ඕනේ ඇවිදින්න ඕනේ. හැබැයි අපි වාහනයක යනකොට ඇවිදින්නේ. ඒ වෙන වැඩ. ඇවිදීමකට වැටෙන්නේ නැහැ වාහනයක යනකොට. බයිසිකලයක් පැදගෙන යනකොට ඇවිදීමට වැටෙන්නේ. ඔරුවක් පාරුවක් පැදගෙන යනකොට ඇවිදීමට වැටෙන්නේ. මහ පොළොවේ යනකොට තමයි ඇවිදින්නේ. තේරුණා නේද? එහෙනම් පොළොවත් එක්ක මේ සම්බන්ධයක් ඇවිදීමේ තියෙනවා. දැන් බලන්න ඕනේ මෙච්චර කාල අපි ඇවිද්දේ කොහොමද ඇවිද්දේ? අපේ මනසට මොකද උනේ ඇවිදිනකොට? ඒ මනසේ අපි ඇවිදින වෙලාවක උත්සාහයක් නොතිබුණාද? ඒගොල්ලෝ පාසල් පොඩි කාලේ ඉස්කෝල වලට පයින් ගියා. ඇවිදගෙන යන්න එපා ඉස්කෝලේට. දැන් පන්සලට ඇවිදගෙන යනවා. එතකොට ඔතෙන්දී ඔය දැන් පන්සලට යනකොට පන්සලට යන උපාසක උපාසිකාවන් වෙන්න පුළුවන්. පාසලට යන දූ දරුවන් වෙන්න පුළුවන්. ඒ තමා ගෙදරින් පිටත් වෙලා ඇවිදගෙන යනකොට එයාට ඇවිදීම තුළ උත්සාහයක් නැද්ද? සිහි කල්පනාවක් නැද්ද? එකඟකමක් නැද්ද? ඒ කියන්නේ වායාම සති සමාධි තියනවද නැද්ද? තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. පොඩි ළමයෙක් නිකම් පුංචි ළමයෙක් ගේ ඇතුලේ ඇවිද්දත් එයාගෙත් මේ මොහොතේ ඇවිදින මොහොතේ තියෙන උත්සාහය, සිහි කල්පනාව, එකඟකම, සමාධිය. ඔයගොල්ලෝ පාරේ ඇවිද්දත් එහෙමයි හැමදාම ඇවිදලා තියෙන්නේ ඔහොමයි. ඔය ටික තිබිලා. හැබැයි මේ එකඟකම නැත්නම් මේ උත්සාහය සම්මා කියන උත්සාහයක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැන් හිතන්න ඔයගොල්ලෝ හවස් වෙලා පන්සලට යන මේ වස් කාලේ හින්දා වස් පූජාවකට මල් කඩාගෙන යනපයි. මේ යනකොට තියෙන මේ පින්කමට සහභාගී වීමේ උත්සාහය. තේරුණා නේද? මේ පින්කම සාර්ථක කර ගැනීමට අවශ්‍ය දේවල් කල්පනා කිරීමක වෙන්න පුළුවන් ඉතින්. යන ගමන්. ඒ උත්සාහය මොකක්ද එතකොට? හොඳ උත්සාහය. තේරුණා නේද? දැන් ওই විදිහටම දඩයක්කාරයෙක් ගෙදරින් පිට වෙන්නේ තුවක්කුවක් අරගෙන දුන්න අරගෙන ඒත් ඇවිදගෙන නේද? මොකටද එයා පිට වෙලා ඇවිදගෙන යන්නේ මොන උත්සාහයක් නැතුවද? නරක උත්සාහය. තේරුණා නේද? එතකොට දැන් අපිට සෑම ඇවිදීමක් කකුල බිම ස්පර්ශ වීමක් ගානේ මෙහෙනම් සංසාරයක් හදන. අපි දන්නේ. කොහොමද හදන්නේ? එක්කෝ නරක උත්සාහයක් ක්‍රියාත්මක වෙලා නැත්නම් හොඳ උත්සාහයක් එකතු වෙලා. දැන් මෙච්චර කල් එහෙනම් ඔයගොල්ලෝ ඇවිද්දි ගානක කකුල් වලින් ඇවිද්දි අඩියක් ගානේ
කරලා තියෙන සංසාරයක් හදපේ කියලා. අනාගතයේ තව ඇවිදින තාක්කල් මොකද්ද කරන්නේ? එහෙම කියලා දැන් වාහනවල ගියා කියලා බේරෙන්න බෑ. තේරෙනව නේද? එහෙනම් ඇවිද්දොන්නේ සංසාරය තින්නේ බිම් අඩිය ගහන්න නැතුව ගියොත් හරි කියලා හිතන්න එපා. තේරෙනවනේ? ඒ ගියත් සංසාරෙම තමයි. ඊට වැඩිය හොඳට හදනවා ඒක ඉඳගෙන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට උවමනා වෙනවා සංසාර විමුක්තියක් කරා යන්න. බුදුහාමුදුරුවෝ කියා දෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සංසාර විමුක්තිය. එහෙනම් ඔය ඇවිදින එක සංසාර විමුක්තියකට හරවගන්නේ කොහොමද කියලායි සක්මන් භාවනාවෙන් කියා දෙන්නේ. මේක තේරුම් අරගෙන ඒ විදිහට ඇවිදින්න ඒක භාවනාව. තේරුණා නේද? කොහොමද ඇවිදින්න ඕනේ කියන එක බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරනවා. දැන් වායාමයේ සම්මා වෙන විදිහටත් ඇවිදින්න ඕනේ මේකෙදී. සතිය සම්මා වෙන විදිහට ඇවිදින්න ඕනේ. දැන් වායාමයේ සම්මා වෙන විදිහට ඇවිදින්න තියෙන්නේ අපිට දැනට තියෙන උත්සාහය තුළ අනාගතයේ නූපන් අකුසල් නූපදීමේ උත්සාහයක් තියෙනවා නම් වායාමයේ සම්මා වෙනවා. බැරි වෙලා හරි අකුසලයක් ඉපදුනොත් ඒක මඩපැවැත්වෙන්න උත්සාහයක් තියද එතන උත්සාහය සම්මා වෙනවා. නමුත් ඔයගොල්ලෝ දැන් හිතන්න එපා නූපන් කුසල් උපදිනවා කියන්නේ ඒ උත්සාහය පළවෙනි උත්සාහ දෙක ක්‍රියාත්මක වීමෙන් ලැබෙන ප්‍රතිඵලයි. එහෙනම් භාවනාවක වායාමයේ සම්මා කරගන්න අපි කරන්න තියෙන්නේ පළවෙනි උත්සාහයන් දෙකයි මුලින් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? නූපන් අකුසල් නූපදීමේ වීරියක් උපන් අකුසලයේ මැඩපැවැත්වීමේ වීරියක්. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඇවිදිනකොට ඔය කියන දෙකම එකසේ ලෙස හරියන්න බුදුහාමුදුරෝ දෙන උපක්‍රමය තමයි ඇවිදින්නේ පොළොවේ අඩිය ස්පර්ශ වෙලා. අපේ යටිපතුලයි පොළොවයි ස්පර්ශ වෙනවා. මේ පොළොවයි යටිපතුලයි ස්පර්ශ වෙනක දැනෙන්නේ කාටද? පොළොවටද යටිපතුලටද? යටිපතුලට දැනෙනවා. යටිපතුල කාගේද? ඇවිදින මිනිහාගේ. ඇවිදින මිනිහාගේ යටිපතුල. එතකොට තමාට ඒ දැනෙනකොට දැන් වම් කකුල පොළොවේ වදිනවා, පොළොවේ ස්පර්ශ වෙනවා දකින්නකොට ඒක වර්තමානයක්ද, අතීතයක්ද, අනාගතයක්ද? වර්තමානයක්. ඒ දැනෙන එක තමන්ගේ කයට ඇතුළත් නම් කායानुපස්සනාවද නැද්ද? ආන්නෙතින්ට ඒක දැනගන්න. තේරුණා නේද? අපිට කරන්න තියෙන්නේ පොළොවේ වම් කකුල පොළොවේ ස්පර්ශ වෙන එකට සතියෙන් ඉන්නවා. අඩිය ස්පර්ශ වෙනකොට අඩිය සතියෙන් ඉඳත් ඕනේ. ඒ ස්පර්ශය හඳුන ගැනීමක් සතිය කරලා තියෙන්න ඕනේ. එතකොට අපිට කකුල් දෙකයිනේ තියෙන්නේ. එහෙනම් වම් කකුල ස්පර්ශ වෙන්න ඕනේ ඇවිදිනකොට එක තැනකදී අනිත් තැනදී මොකක්ද වෙන්නේ? දකුණු කකුල ස්පර්ශ වෙන්න ඕනේ. ඔයිට වැඩි ස්පර්ශ වෙන්න දෙයක් නැහැ. ඔය දෙක ගැන අවධානයෙන් ඇවිද්දද ඒ ඇවිදින විට වායාමයක් සම්මා වෙනවා සතියක් සම්මා. තේරුණා නේද? සතිය සම්මා වෙන්නේ මෙතන සතර සතිපට්ඨානෙට අයිති ක්‍රියාවක් හින්දා වායාමයේ සම්මා වෙන්නේ ඔයගොල්ලෝ වෙන දේවල් හිතන්නේ නැතුව වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව අර ඒකාකාර දෙයකට සතිය මේ වායාමයේ උත්සාහය යොදපු නිසා. බැරි වෙලා හරි මෙහෙම අපි හිතමු මෙතන ඉඳලා දැන් ඔයගොල්ලෝ එළියට යනවා. නැත්නම් බණ අහන කෙනෙක් නම් ගෙදර ඉඳලා බණ අහලා ඉවර වෙලා තමන්ගේ මිදුලට යනවා. ආන්නේ කාල සීමාවෙත් වෙන්න ඕනේ නේද? ඔය පොළවේ ස්පර්ශ වෙන්න ඕනේ නේද? වම් කකුලයි දකුණු කකුලයි. අන්න එතකොටත් ඔයගොල්ලන්ට සතියින් ඉන්න පුළුවන්. ස්පර්ශය හඳුනගෙන ඇවිදිනවා. ඒක හඳුන ගන්න ලේසි භාවනා ගුරුවරු ගොඩාක් කියා දෙනවා. අපිට මේක මෙනෙහි කිරීමක් මුලින් සමතයක් නෙදිනුනේ වෙන්නේ. එතකොට මෙනෙහි කරන්න පුළුවන් වම පොළවේ වදින එක වම කියලා. දකුණු පොළවේ වදින එක දකුණු. කොහොම කියලා දැන් ඔයගොල්ලෝ කඩේ ගියත්, ඉස්කෝලේ ගියත්, පන්සල් ගියත් හැමතැනදීම හැකිතරම් වෙලාවල් වල මේ ස්පර්ශය ගැන පාදවල ස්පර්ශ ගැන ඉන්නවද? ඔයගොල්ලෝ දන්නේ නැතුව ඔයගොල්ලන්ගේ වායාමයයි සතියයි දෙකම සම්මා වෙනවා. ඕක තමයි තියෙන වටිනාකම. තේරුණා නේද? දැන් ඕකමයි වෙන්නේ හුස්ම ගැන අවධානය ඉන්නකොට. ඒත් කයට ස්පර්ශ වෙන හුස්ම රැල්ලක් ගැන අවධානයෙන් ඉන්නවා. ඕකත් සම්මා වායාමයයි සම්මා සතියයි හැදෙන එක.
දැන් හැබැයි මෙහෙම ඉන්න බෑ අපිට දිගට. මෙහෙම ඉන්න බැරි ඇයි? මෙහෙම ඉන්න බැරි ඇයි කියන එක දැනගන්න ඕනේ. මෙහෙම දිගට ඔයගොල්ලෝ දැන් එහෙනම් දැන් ඔයගොල්ලෝ තේරුම් ගත්තා, දැන් අහගත්තා. ඔයගොල්ලන්ට හරි ලේසියි. ඇවිදින හැම වෙලේම පාද ගැන අවධානයෙන් හිටියොත් සම්මා වායාමයක් දියුණු වෙනවා, සම්මා සතියක් දියුණු වෙනවා. දැන් මේ බණ කියලා ඉවර වෙනකොට මේ මැදිරියේ ඉන්න ඔබලා, ඒ වගේම බණ අහන ගෙදර ඉන්න අය මේ බණ ඉවර වෙනකොට නැගිටලා යන්නකො බලන්න ඕන පුළුවන්ද කියලා. දැන් නම් හිතන්න පුළුවන් මෙහෙම මං කරන්න ඕන කියලා. ගියොත් මොකද වෙන්නේ? පළවෙනි අඩිය තියයි සිහියෙන්. දෙවෙනි අඩියක් තියයි. තුන්වෙනි අඩිය මහන්සි වුණොත් තියාගන්න පුළුවන්. ඊගාව ටික තියාගන්න බෑ. වරදින. වෙන දෙයක් මතක් වෙනවා. දැන් මතක් වුණොත් බුදුහාමුදුරේක වැරදි කියන්නේ. ඒක තමයි නූපං අකුසල් නූපදින වීරියෙන් දෙවෙනි වීරියට යන්න ඕනේ තැන. ඔයගොල්ලන්ට දැන් මෙහෙම පාද ගන්න අවධානයෙන් ඇවිදගෙන යනවක නම් එක අවස්ථාවක මේක මගහැරුණොත් අකුසලයක් ඉපදුනා සමාධි මට්ටමින් කියලා දැනගන්න ඕනේ. තේරුණා නේද? නැතුව මට මෙහෙම යන්න බෑ කියලා තේරුම් ගන්න එක නෙමෙයි හරි එක. වැරදි එක බුදුහාමුදුරුවෝ දන්නවා. මෙහෙම බෑ. බැරි හේතුව අපි පැහැදිලි කරගමු. යන්න බැරි වුණාට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මෙතෙන්ට ගියාම මෙහෙම ගියාම ඉස්සරහදී ඔයගොල්ලන්ගේ අමතක වෙලා වම වෙනුවට දකුණ හරි මාරු වෙන්නත් පුළුවන්, නැත්නම් වෙන කල්පනාවකට වැටෙන්නත් පුළුවන්. අන්නේ වෙනි තැනකට ගියොත් දෙවෙනි වීරිය ගන්න ඕනේ. එහෙම වැරදුනා නම් උපං අකුසලයේ මැඩපවතිීමේ වීරිය ළඟට ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ ওই වගේ ලොකු රාජකාරියක් නෙමෙයි. වැරදිච්ච වම දකුණ සිහි කිරිල්ල ආය ගන්න. එතකොට උපං අකුසලයේ මැඩපවතිීමේ වීරියට යනවා. දැන් මෙන්න මේ ක්‍රමවේදය තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එහෙනම් තේරුණානේ දැන් අපිට භාවනා ක්‍රම දෙකක් දැන් කෙටියෙන් පැහැදිලි කරලා දුන්නා. ඔයගොල්ලන්ට සතිපට්ඨාන සූත්‍රය ඇතුළත් වෙන මේ භාවනා ක්‍රම දෙකේම වෙන්නේ මොකද්ද? හරියට පුරුදු කරොත්, දැනගෙන පුරුදු කරොත් මේක කොහේ තැන වැඩක් නැහැ. ගේ ඇතුළේ වෙන්නත් පුළුවන්, පාර වෙන්නත් පුළුවන්, වෙන තැනක වෙන්නත් පුළුවන්, පන්සලේදී වෙන්නත් පුළුවන්. ස්ථානය වැදගත් නැහැ. මේක පුරුදු කරොත් ඔයගොල්ලන්ගේ වායාමයේ සම්මා වෙනවා, සතිය සම්මා වෙනවා, තව තවත් බහුලීගත කරොත් සමාධිය සම්මා වෙනවා. අන්න එතන ඉඳලා ඔයගොල්ලන්ට තියෙන තව එක ශික්ෂාවක්. ශික්ෂා දෙකක් බුදුහාමුදුරන්ගේ සම්පූර්ණයි. ඒ කියන්නේ සීල ශික්ෂාවක් සම්පූර්ණයි, සමාධි ශික්ෂාවක් සම්පූර්ණයි. දැන් තියෙන ප්‍රඥා ශික්ෂාවයි. දැන් ඔතෙන්ට යන්න තමයි අවශ්‍ය වෙන්නේ. මේකට යන මාර්ගය තමයි මේ දේශනාවල අපි සාකච්ඡා කරන්නේ. අද දවසෙත් මේ කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙනවා. අද මේ වෙලාවේදී අපි මතක් කරගමු අපි සතියයි වායාමයයි තමයි දැන් කතා කරේ. ඊළඟ දවසේ අපි මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට. ඇයි මෙහෙම කරන්න බැරි? දැන් ඇහුවම නම් අනේ මේක කොච්චර ලේසිද? නමුත් කරන්න ගියාම ওই විදිහට කරන්න බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ළඟ හතුරෙක් ඉන්නවා මේකට විරුද්ධව. ඔයගොල්ලෝ මහන්සි ගන්නවා. මේක වටිනවා කියලා තේරුම් ගන්නවා. බණ අහලා කරන්න ගියාම කරගන්න බෑ. ඒකට ඉන්නේ හතුරේ. මේ හතුරා බුදුහාමුදුරුවෝ පෙන්නනවා කවුරුවා ලෝකේ තියෙන හතුරෙක් නෙවෙයි, අපි හදාගත්ත හතුරෙක්. මේ හතුරා නම් කරලා තියෙනවා නීවරණ. තේරුණා නේද? ඔයගොල්ලන්ට මේක හදන්න දෙන්නේ නැත්තේ, මේක හරියට කරන්න දෙන්නේ නැත්තේ එක මනස් ධර්මයක්. ඒවා තමයි නීවරණ. පංච නීවරණ. මේක තමයි අපිට තියෙන මේ භාවනාවට බාධකය. එතකොට ලබන සතිය අපි මේ නීවරණ වලින් කරන බාධාව ගැන දැනුවත් වෙන්න අවශ්‍ය වෙන දේශනාවක් පවත්වනවා. අද දවසේ මේ දේශනාව අවසන් කරනවා. කාල වේලාවට අනුව දැන් අද දවස මේ විදිහට දායකත්වයේ දරලා තියෙන්නේ හොඳයි. අද දවසේ දායකත්වයේ දරලා තියෙන්නේ පානදොර පදිංචි ස්වර්ණ තිලකා පෙරේරා, තරුණා ප්‍රදිනාන්දු,
තිලිනී කුමාරි, සියානි පීරිස්, පද්මාද සිල්වා, චන්ද්‍රා ජයලත්, පියසීලී ජයලත්, ඒ පතිරගේ, ධනපාල අමරසේන, රමණී පැල්පොළ යන මහත්ම මහත්මීන්. අරමුණ වශයෙන් පවත්වලා තියෙන්නේ පූජනීය දේශකයන් වහන්සේටත් දායකත්වයෙන් දරූ පින්වතුන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සෑම දෙනාටමත් උතුම් වූ නිවන් සුව පිණිසම මේ පින්කම හේතු වේවා කියන එකයි. මේ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වීමෙන් මේ ධර්ම ශ්‍රවණයට සමන් දුන්නා වූ සෑම දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියන හැඟීමෙන් අපි සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන ආනිසංසයෙන් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.